ශ්‍රද්ධාවන්ත පින්නතුනේ සුපුරුදු පරිදි සිදු කෙරෙන සෙනසුරාදා සවස් යාමේ සිදු කෙරෙන භාවනා වැඩසටහනට ඔබ අප සෑම දෙනාම සම්බන්ධව සිටින්නේ. අදත් පැයක් එකමාරක් පමණ කාලයක් මේ දක්වා අප පුරුදු කරගෙන එමින් සිටි භාවනාවම විශේෂයෙන් පිම්බීම් හැකිලිම් භාවනාව පාදක කරගෙන එය මූලික කර්මස්ථානයේ හැටියට තබාගෙන තවදුරටත් එම භාවනාව ප්‍රගුණ කිරීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා. ගිය සතියේ අප ඒ පිම්බීම් හැකිලිම් භාවනාව සිදු කරන අතරතුර ඒ තුලින් අප කොහොමද නාම රූපයන් බෙදා වෙන්කොට හඳුනාගන්නේ කියන කාරණාව පිළිබඳව යම් සුළු ප්‍රගුණ කිරීමක් භාවනාවට නගා සම්මර්ෂණය කිරීමක් සිද්ධ කළා. ඉතින් මා හිතන්නේ කිසිසේත්ම මේ පිළිබඳ ගැඹුරු ඥානයකට හොඳ අවබෝධයකට ඒක ප්‍රමාණවත් වෙනවා කියලා. ඒ වගේ මේ කියපු කාරණා සමහර විට බොහෝ කෙනෙකුට අද වෙනකොට සමහර කාරණා මතක නැති වෙන්නටත් පුළුවනි. ඉතින් ඒ නිසා අපි අද දවසේ ඒට සම්බන්ධම කාරණාවක් දෙකක් සිහියට නගා ගනිමින් ඒවා පිළිබඳ විමර්ශනය කරමින් භාවනාව සිදු කිරීමට සඳහායි අප බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ නිසා හැමදෙනාම බොහොම සැලකිල්ලෙන් හොඳ සිහියෙන් යුක්තව හොඳ වීරියෙන් යුක්තව මේ තුලින් මම උපරිම ඵලයක් නෙලා ගන්නවා කියන අදහස කල්පනාව හිතේ තබාගෙනම මේට සම්බන්ධ වේ යුතුයි. භාවනාවක් ආරම්භ කිරීමේදී අතිශයින්ම ප්‍රයෝජනවත් වෙනවා අපි ඒ සඳහා අපේ හිත තුළ ඇති කරගෙන තිබෙන ආශාව, කැමැත්ත, ඒ සඳහා වන කැපකිරීම, උවමනාව ඊටාම වැදගත්. ඒක ආවට ගියාට සිදු කරන කටයුත්තක් නෙවෙයි. බොහොම උවමනාවෙන්, එක අතකින් ශ්‍රද්ධාවෙන්, අනික අතින් හොඳ වීරියෙන් මේ තුලින් මට උසස් ප්‍රතිඵලයක් අත්පත් කර ගැනීමට හැකියවා කියන අදහසින් අදිෂ්ඨානයෙන් යුක්තවම ඒට සම්බන්ධ වෙන්නට ඕන. අපි දැන් අර මුලින් කීප දවසකට පෙර මතක් කළා වගේ මම හිතනවා ගිය සතියේ අපි මතක් කළා වගේ විශේෂයෙන් සතර ඉර්ධිපාද ධර්මයන් උත් අපේ හිතේ තියාගෙන මේ සතිය මුළුල්ලේ ඒ වගේම ඉදිරියටත් පෙර තිබුණා වගේම මා තුළ විමුක්තිය සලසා ගැනීම සඳහා මේන් උසස්ම ප්‍රතිඵලයක් අත්පත් කර ගැනීම සඳහා ඡන්දයක් තිබෙනවා, ලොකු කැමැත්තක් තිබෙනවා, ඒ සඳහා ලොකු අදිෂ්ඨානයක් තිබෙනවා, වීරියක් තියෙනවා, ඒ සඳහා නුවණ මෙහෙයනවා, සම්මර්ෂණය කරනවා කියන සිතුවිලි ටික හිතේ තියාගෙන ඒ අනුවම කටයුතු කළ යුතුයි. ඉතින් එහෙම කරන්න කෙනෙකුට තමා බලා සිටිද්දීම හොඳින් නුවණින් මෙනෙහි කරලා බැලුවොත් එහෙම යම් ප්‍රගතියක් දිනපතාම නිතිපතාම දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ විදිහටයි අපි භාවනාව කළ යුත්තේ. ඉතින් එහෙමනම් දැන් සුපුරුදු පරිදි අදත් එම භාවනාව ආරම්භ කිරීම සඳහා පළමුවෙන් අපි තුනුරුවන් සමා කරගෙන ඉන් අනතුරුව බුද්ධානුස්සති, මෛත්‍රී භාවනාවන්, අසුභ මරණානුස්සති භාවනාවන් සුළු වේලාවක් වඩලා එම චතුරාර්යකා භාවනාවන් හැටියට ඉන් අනතුරුව පිම්බීම් හැකිලිම් භාවනාව ආශ්‍රය කරගෙන අද දවසේදී අපි තවදුරටත් භාවනාව ඉදිරියට පවත්වාගෙන යමු. ඉතින් එහෙමනම් දැන් කවුරුත් බොහොම පහසුවෙන් වාඩි වෙන්න සුපුරුදු පරිදි මේ පැයක් තරම් කාලයක් කිසිදු අපහසුවකින් තොරව සිටීමට හැකි වෙනසේ පුටුවක වාඩි වෙන්නට අවශ්‍ය වෙන අය ඒ විදිහට පුටුවක වාඩි වෙන්න දිපුටුවක, අනිත් අය පහසුවෙන් බිම වාඩි වෙලා මේ කාල පරිච්ඡේදයේ පුරාම අනවශ්‍ය විදිහට ශරීරය හොලවන්නට එහාට මෙහාට කරන්නට යන්නේ නැතිව
කොහොම හරි ඉන්නවා කියන අදිෂ්ඨානයෙන් යුක්තවම ඉන්නට ඕන. ඒ විදිහට පහසු ඉරියාවක්ම තෝරාගත යුතුයි. ඊටාම පහසුතාවයෙන් බලෙන් ඉන්නවා කියන එක නෙවෙයි අදහස් කරන්නේ. අපි හොඳ ඉරියව්වකින් ඉන්නවා නම් අපිට හිතේ කැළඹීමක් නැතිනම් පැයක් කමාරක් තරම් කාලයක් අපහසුයකින් තොරව ඉන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ නිසා ඒ විදිහට කවුරුත් පහසුවෙන් වාඩි වෙන්න හොඳයි. හොඳයි එහෙමනම් දැන් පළමුවෙන් කවුරුත් අපි තුනුරුවන් සමා කරගමු. බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ගෙන් ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේලාගෙන් නිවන් දුටු මාර්ගඵලලාභී කවර හෝ උතුමන් වෙයි නම් ඒ හැම දෙනාගෙන්මත් අපි යම්කිසි වරදක් වෙලා තිබෙනවා නම් තමා වරදක් අපේ ජීවිතෙන් අනන්තවත් සිදු වෙලා ඇති අතීත සංසාරයේ ඒ සියලුම වැරදි වලට මට අවංකවම සමාව ලැබේවා කියන අදහසින් යුක්තව අපි තුනුරුවන් සමා කරගමු. කවුරුත් මේ විදිහට හිතන්න කියවන්න අවශ්‍ය නැහැ. අතීත සංසාරයේ පටන් මේ මොහොත දක්වා අනන්ත වූ අප්‍රමාණ වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේලාට මාගේ සිත කය වචන යන තුන්දොරින් දැනුවත්ව හෝ නොදැනුවත්ව යම් පමා වරදක් සිදුව ඇතනම් ඒ සියලු වරදට මම සමාව අයදිමි සමාව අයදිමි සමාව අයදිමි මට සමාව ලැබේවා. එසේම පසේ බුදුරජාණන් වහන්සේලාගෙන්ද මම සමාව අයදිමි සමාව අයදිමි සමාව අයදිමි මට සමාව ලැබේවා. සද්ධර්ම රත්නයෙන්ද ඒ අයුරින් මම සමාව අයදිමි සමාව අයදිමි සමාව අයදිමි මට සමාව ලැබේවා. අෂ්ටාර්ය පුඤ්ජල මහා සංඝ රත්නය හටද මාගේ කය සිත වචන යන තුන්දොරින් යම් පමා වරදක් සිදුව ඇතනම් ඒ සියලු වරදට මම සමාව අයදිමි සමාව අයදිමි සමාව අයදිමි මට සමාව ලැබේවා. මගඵලලාභී කවර හෝ තුමන් හටද ඒ අයුරින්ම යම් පමා වරදක් සිදුව ඇතනම් ඒ සියලු වරදටද මම සමාව අයදිමි සමාව අයදිමි සමාව අයදිමි මට සමාව ලැබේවා. ධ්‍යාන අභිඥාලාභී උතුමන් හටද යම් පමා වරදක් මා අතින් සිදුව ඇතනම් ඒ සියලු පමා වරදටද මම සමාව අයදිමි සමාව අයදිමි සමාව අයදිමි මට සමාව ලැබේවා. දැන් අපි බුද්ධානුස්සති භාවනාව වඩමු සුළු වේලාවක්. අද විද්‍යාචරණ සම්පන්නෝ කියන බුදු ගුණය ආශ්‍රය කරගෙන මිනිත්තු කිහිපයක් එම බුදු ගුණය වැඩිවීමට අපි උත්සාහ කරමු.
ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විඤ්ඤාචරණ සම්පන්න නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විඤ්ඤාචරණ සම්පන්න නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, භෝජනයෙහි පමන දැනීමය, ජාගරියානුයෝගය නැතහොත් නිදිවැරීමය, ශ්‍රද්ධාවය, හිරිය, ඔත්තප්පය, බහුසුත්‍රුත භාවය, වීර්යය, සතිය, ප්‍රඥාවය, පළමු ධානයය, දෙවන ධානයය, තුන්වන ධානයය, සිව්වන ධානයය යන ධාන සහ ආනෙන්ජ ධානද සහිත පසළොස් චරණ ධර්මයන්ගෙන් යුතුවනසේක. එබැවින් ඔබ වහන්සේ විඤ්ඤාචරණ සම්පන්න නම් වනසේක. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එසේම ඔබ වහන්සේ විදර්ශනා ඥානය, මනෝමය ඉර්ධි ඥානය, ඉර්ධි විඥානය, දිම්බසෝත ඥානය, පරචිත්ත විඥානන ඥානය, පුම්බේ නිවාසානුස්සති ඥානය, දිම්බ චක්ඛු ඥානය, ආසවක්ඛය ඥානය යන අෂ්ට විද්‍යාවන්ගෙන්ද සමන්විත වනසේක. එබැවින් ඔබ වහන්සේ විඤ්ඤාචරණ සම්පන්න නම් වනසේක. විඤ්ඤාචරණ සම්පන්නෝ, විඤ්ඤාචරණ සම්පන්නෝ, විඤ්ඤාචරණ සම්පන්නෝ. දැන් අපි සුළු වේලාවක් මෛත්‍රී භාවනාව වඩමු. අද දවසේ මේ රාත්‍රියේ නිින්දට යනතුරුත් ඒ වගේම හෙට උදෑසන සිට මේ ඉදිරි සතිය පුරාමත් මතු අනාගතයේ මගේ සිතට කිසිදු තරහ සිතවිල්ලක්, ද්වේෂ සහගත සිතවිල්ලක්, හිංසාකාරී සිතවිල්ලක්, අනුන් නැසීමේ සිතවිල්ලක් ඇති නොවේවා.
හැම මොහොතකම එවැනි සිතුවිල්ලක් පහළ වුණත් ඊතා ක්ෂණයකින් ඒ සිතුවිල්ල ඇති වූ ක්ෂණයකින්ම එයින් අත්මිදීමේ හැකියාව මට ලැබේවා. මා තුල හැම මොහොතකම මෛත්‍රී සහගත සිතුවිලිම ඇති වේවා. මගේ සිත මෛත්‍රියෙන් පිරී ඉතිරී ඒවා කියන සිතුවිල්ල අවංකවම තමන්ගේ හිත තුළ තබාගෙන තමන්ට මෛත්‍රිය පතුරවා ගන්න. ඒ වගේම ද්වේෂ කිරීමේ තරහව ඇති කර ගැනීමේ ආදීනවයන් පිළිබඳවත් නැවත නැවතත් තමන්ගේ හිතට කාවැද්දන ආකාරයෙන් එහි ආදීනවයන් පිළිබඳව තමන් හුත්තට හිතලා බලන්න. මේ ජීවිතයේ මොනතරම් ද්වේෂය නිසා තරහව නිසා මට දුක් විඳින්නට සිදු වෙලා තිබෙනවද? මානසික දුක් පීඩාවන්, කායික දුක් පීඩාවන්, මා නිසා අනිත් අයට මොනතරම් පීඩාවන් වලට ලක් වෙන්න සිදු වෙලා තිබෙනවද? අතීත සංසාරයේ අනන්ත වූ අප්‍රමාණ වූ දරුණු කටුක දුක් විපාක වලට විඳින්නට සිදු වෙන්නට ඇති මේ ද්වේෂය නිසාම අනන්ත අප්‍රමාණ වාර ගණනක් සතර අපායන් වල දුක් විඳින්නට ඇති. ඉතින් ඒ නිසා ඒ තාම භයානක අකුසලයක්මයි. තව දුරටත් ඒ අකුසලයේ තුලින් මා දුක් විඳින්නේ නැහැ. මගේ සිත තුළ නිරන්තරයෙන්ම මෛත්‍රී සිතවිලිම පහළ වේවා. මෙත් සිතිලම හැමතැනම පැතිරේවා කියන සිතවිල්ල තමන්ගේ හිත තුළ උපදවා ගන්න. එහෙම හිතාගෙන මේ විදිහට හිතන්න. මම තරහා නොෙමි සුවපත් වෙමි. මම තරහා නොෙමි සුවපත් වෙමි. මම තරහා නොෙමි සුවපත් වෙමි. මාසේම මාගේ සියලුම හිතවන්තයෝද තරහා නොවෙත්වා සුවපත් වෙත්වා. තරහා නොවෙත්වා සුවපත් වෙත්වා. තරහා නොවෙත්වා සුවපත් වෙත්වා. මාසේම මාගේ සියලු මැදහත් සත්වයෝද තරහා නොවෙත්වා සුවපත් වෙත්වා. තරහා නොවෙත්වා සුවපත් වෙත්වා. තරහා නොවෙත්වා සුවපත් වෙත්වා. මාසේම මාගේ සියලුම අහිතවන්තයෝද තරහා නොවෙත්වා සුවපත් වෙත්වා. තරහා නොවෙත්වා සුවපත් වෙත්වා. තරහා නොවෙත්වා සුවපත් වෙත්වා. මාසේම අපා දෙපා සිව්පා බහුපා යන දස දිසාවේම සිටින්නා වූ සියලුම සත්වයෝ සුවපත් වෙත්වා. නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. දුකින් මිදෙත්වා. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. සුවපත් වෙත්වා.
සුවපත් වෙත්වා. හොඳයි, දැන් සුළු වේලාවක් අපි අසුම භාවනාව වඩමු. පතේතම් හාපි කුණපා ජීගුච්ඡං කාය නිස්සෙතං ආදාරෝ හි සුචිතස්ස කායේතු කුණපේටිතං. දැන් තමන්ගේ ශරීරයේ දෙපසුල්ලේ සිට හිස මුදුන දක්වා මේ මොහොත තුල සැබවින්ම මේ ශරීරය තුල මොනවද තියෙන්නේ කියලා හොඳින් විමසලා බලන්න. හැමකින් වැහිලා තියෙන මේ ශරීරය ඇතුලේ අභ්‍යන්තරයේ මේ මොහොත වනකොටත් පිරීලා තියෙන ಜಾති ආමාශය තුල පිරීලා තියෙන දේවල්, නොදිරවපු ආහාර, වමනය, ඒ වගේම තවදුරටත් ගොඩ ගැහිලා තියෙන පැසවපු ආහාර නැතිනම් මල අසුචි, මේ ඊටාම දුගඩ හඹන අනිකුත් අවයව, බඩවැල්, හදවත අක්මා වගේ දේවල්, ඒ වගේ මේ සමට යටින් තිබෙන ශාල තෙල් තට්ටු, මේ සම මතු පිටින් පෙනෙන්නට තියෙන මේ කෙස් සම, ඒ වගේම ලෝම කූප, සම මතු පිටින් ගලන දහඩිය, කබ කඳුළු, ඒ වගේම විතර දිවේලේ එළියට ගලන මේ සෙම් සොටු ආදී සියල්ලම මේ මොහොතේ මේ හැම එකක්ම පිරීලා තියෙන එකක් නේද මේ ශරීරය කියලා අවංකවම හොඳින්ම හිතලා බලන්න. ඊට පස්සේ මෙහෙම හිතන්න. පතිතම් හාපි කුණපා ජේගුච්ඡං කාය නිස්සිතං ආදාරෝ හි සුචිතස්ස කායේතු කුණපේටිතං. මේ උදේ හවහ දිනපතා ගලන වැగిරෙන සෙම් සොටු මල මූත්‍රාවන් මේ ඔක්කොම එළියට වැටුණයින් පස්සේ මොනතරම් පිළිකුල්ද කියලා හිතන්න. තමන්ගේ උනත් මූත්‍රා ටික පිට වුණයින් පස්සේ එය ප්‍රිය කර අපි ඇලුම් කරන ආසා කරන සුන්දර දෙයක් නෙවෙයි. අසුචි ටික පිට වුණාම අපි ඇලුම් කරන දෙයක් නෙවෙයි. අපේම උනත් දහඩිය එළියට ආවම අපි ඇලුම් කරන ප්‍රිය කරන දෙයක් නෙවෙයි. මේ ඇස් වලින් කබ පිට වුණාම කඳුළු ගලනකොට ප්‍රිය වෙන දෙයක් නෙවෙයි. මේ මුඛයෙන් සෙම් මේ කෙල සෙම එළියට එනකොට ඒ ප්‍රිය කරන දෙයක් නෙවෙයි. ඒ වගේම මේ නාස් වලින් සොටු දියර ගලනකොට ඒ ගැලීම තරම් අපි ප්‍රිය කරන දෙයක් නෙවෙයි. මේ කිසිවක්ම තමන්ගේම වුණත් ඇලුම් කරන ප්‍රිය කරන දේවල් නෙවෙයි. දැන් වෙනත් කෙනෙකුගේ, තමන්ගේම ළඟ කෙනෙකුගේ නෙවෙයි. තමන්ට සම්බන්ධයක් නැති කෙනෙකුගේ මේ වාතපත ගාන්න උනොත් දකින්න උනොත් කොතරම් පිළිකුල්ද කියලා බලන්න. නමුත් මේ හැම කෙනෙකුගේම මේ ලෝකේ යම් තාක් මිනිසුන් සිටිනවා නම් ගැහණුන් පිරිමින්, මේ හැම කෙනාගේම ශරීරවල ස්වභාවයේ සත්‍යය මේක නොවේද?
මෙයම නේද සත්‍ය කියා හොඳින් මෙවසා බලන්න. මේ එළියට වැටෙන හැම දෙයක්ම ඊටාම පිළිකුල්. නමුත් ඊට වඩා පිළිකුල් මොකක්ද කියලා බලන්න. ඒවා ඔක්කොම පිරීලා තියෙන්නේ මේ ශරීරයේ නේද? එළියට ගියයින් පස්සේ අර පිරීලා තිබ්බ තැන ඒ දේ නිදහස් වුණායින් පස්සේ එතන පිරිසුදුයි. නමුත් ඒවා පිරීලා තියෙනකොට මේ ඔක්කොම මේ ශරීරයේ නේද පිරීලා තියෙන්නේ, පිරීලා තියෙන්නේ. වෙන මේ කිසිවක්ම එළියෙන් පිටින් එන දේවල් නෙවෙයි. මේ සෙම සොටු මල මූත්‍රා දහදිය කබ කඳුළු ආදී කිසිවක් පිටින් එළියෙන් එන කිසිවක් නෙවෙයි. ඒ සෑම දෙම තමා තුළින්ම මේ ශරීරය තුළින්ම මොහොතක් පාසා ඇති කරවමින් උපදවමින් නිර්මාණය කරවමින් එළියට දාන දේවල්. ඒ නිසා සැබවින්ම මේ ශරීරය ඒකාන්තයෙන්ම පිළිකුල් වූවක්මයි, දුකද හමන දෙයක්මයි, අපවිත්‍ර වූ දෙයක්මයි, අසුබ දෙයක්මයි, කුණප කොට්ටාසයක්මයි කියන සිතුවිල්ල හිතේ උපදවා ගන්න. ඒ නිසාම මේ ශරීරයේ පිළිකුල්ය. මේ අදහස හොඳින් හිතේ ඇති කරගෙන ඒ විදිහට අනිත් වෙලාවලත් මේ අසුබ භාවනාව දියුණු කරගන්න. දැන් සුළු වේලාවක් අපි මරණානුස්සති භාවනාව වඩමු. දැන් තමන් මිය ගිහිල්ලා මිනි පෙට්ටියක උඩු බැලිය අතට සිටින ආකාරය තමන්ගේ මනසින්ම දකින්න. අපි තවත් කෙනෙකුගේ මිනිහක් බැලීමට කෙනෙකු මිය ගියයින් පස්සේ මේ දැකීම සඳහා ගියයින් පස්සේ බලාගෙන ඉන්නවා වගේ පැත්තකට වෙලා තමන්ගේ හිතෙන් තමන්ගේ රූපකාය දිහා මේ ප්‍රාණය නිරුද්ධ වෙච්ච පණ නැති ශරීරය දිහා බලන් ඉන්න. එහෙම බලන් ඉඳලා හිතන්න මේ ගත වෙන හැම තත්පරයක්ම, මේ ගත වෙන හැම මිනිත්තුවක්ම, මේ ගත වෙන ගෙවි යන සෑම පැයක්ම, මේ ගෙවි යන හැම වරුවක්ම, මේ ගෙවි යන හැම දවසක්ම, හැම සතියක්ම, හැම මාසයක්ම, හැම අවුරුද්දක්ම මම ඒකාන්තයෙන්ම දන්න තැනකට නේද මේ යන්නේ. මේ ලෝකේ පහළ වෙච්ච කිසිම සත්වයක්, කිසිම ජීවී අජීවී වස්තුවක් කිසිම දවසක මොනම විදිහකින්වත් නොබේරෙන, මග හරින්නට බැරි, ඒ වගේම පහළ වෙච්ච කිසිම කෙනෙකුට මග හැරීමට නොහැකි වුණු ඒකාන්ත නියත වූ ගමනක නේද මමත් මේ යෙදලා ඉන්නේ. මගේ මරණය කරා නේද මේ ගමන් කරන්නේ කියලා කල්පනා කරන්න. මේ ජීවිතේ මං කොච්චර ඇලුම් කළත්, තව කොච්චර කල් ජීවත් වෙන්න ඕනෑ කියලා හිතුවත්, මේ ජීවිතය මං යම් ආයු ශක්තියක් ගෙනාව නම්, කර්ම ශක්තියක් ගෙනාව නම්, ඒක ගෙවිලා යනකොට කොයි මොහොතක හෝ මේ කය දාලා යන්නට සිදු වෙනවා. මේ ළඟ ඉන්න මගේ යයි කියන, මට ආදරේයයි කියන, මට අයත්‍යයි කියන, මට සතුට ප්‍රීතිය ගෙන දෙනවා කියලා හිතන මේ හැම දිනම හැම වස්තුවක්ම කොච්චර කැමති වුණත් අකමැති වුණත් මට දාලා යන්නට සිදු වෙනවා නේද කියන කල්පනාව, මේ සිතුවිල්ල හිතට නගා ගන්න.
අවංකව මේක එහෙම නේද කියලා හොඳට මෙනෙහි කරලා බලන්න. ඒ නිසා මේ ජීවිතය ඇලුම් කිරීමට දෙයක් නැහැ. ඒකාන්තයෙන්ම ජීවිතය අනියතයි. මරණය නියතයි. ජීවිතය අනියතයි. මරණය නියතයි. ඒකාන්තයෙන්ම ජීවිතය අනියතයි. මරණය නියතයි. හොඳයි එහෙමනම් අපි මෙතෙන් සිට සුපුරුදු පරිදි තවත් අද දවසේදීත් පිම්බීම හැකිලිම භාවනාව මේ ඉදිරි කාල පරිච්ඡේදය තුළදී අපිට පුළුවන් ආකාරයෙන් තවදුරටත් එහි කාරණා කීපයක් සම්මර්ෂණය කරමින් අපි දියුණු කරන්න උත්සාහ කරමු. දැන් මුලින් කියපු මේ තෙක් වැඩි වූ සියල්ලම අමතක කරලා චතුරාර්යකා භාවනාවන් ආදී ඒ සියල්ලමත් අද දවසේදී මේ දවස පුරාම සිදුවෙච්ච සියලු දේවලුත් අතීතයේ සිදුවුණු සියලුම දේවලුත් අනාගතයේ සිදුවෙන සියලුම දේවලුත් මොනවා හරි දෙයක් සිද්ධ වෙන්න තිබෙනවා නම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් යම් සැලසුම් තිබෙනවා නම් ඒ ඔක්කොම පැත්තකින් තියන්න. ඒ කිසිම දෙයක් නැති මේ ලෝකයේ කිසිම වගකීමක් නැති නමක් නැති තමන්ට කියලා අනන්‍යතාවයක් කියලා මේ මොකක්වත්ම නැති මම කියලා කෙනෙකුත් නැති නිකම් පුජ්‍යලයක් බවට පත්වන්න. ගැහණියකුත් නෙවෙයි පිරිමියෙකුත් නෙවෙයි කයකුයි සිතකුයි පමණක් තියෙන පුජ්‍යලයක් බවට පත් වෙන්න. ඒ සිත විතරක් තියාගන්න. බාහිර සම්මිත ලෝකේ සම්පූර්ණයෙන් පැත්තකට අයින් කරලා දාන්න. දැන් හොඳට දැනෙන්න ආශ්වාස කරන්න ප්‍රාශ්වාස කරන්න. පිම්බීම හැකිලිම භාවනාව පුරුදු නිසා ඒ ශරීරයේ පිම්බෙන හැටි හැකිලෙන හැටි බලමින්ම දැන් ඒ දෙස හිත යොමු කරමින්ම කෙනෙකුට පුළුවන් නම් කපාර මුළු ශරීරයම පිම්බෙනවා හැකිලෙනවා දකින්න. ඒ දිහා බලමින් ආශ්වාස ප්‍රාශ්වාස කරන්න. කෙනෙකුට එහෙම අමාරු නම් කුස දිහා බලන් ඉන්න. හිතින්. එහෙම නැත්නම් පපුව දිහා බලන් ඉන්න. ටික වෙලාවක් හොඳට අරමුණ ප්‍රකට වෙනකම් පිම්බෙනවා හැකිලෙනවා පිම්බෙනවා හැකිලෙනවා කියන එක ඕනනම් හිතමින් කෙනෙකුට එහෙම හිතන්න අවශ්‍ය නැතිනම් ඊටාම් ප්‍රකටව පේනවා නම් එහෙම හිතින් කියන්නට අවශ්‍ය නැහැ හිතන්නට ඕන නැහැ. එහෙම නැති අය එහෙම හිතින් කල්පනා කළත් කමක් නැහැ කිව්වත් කමක් නැහැ. ප්‍රකට අය පුරුදු අය එහෙම නොකර ඒ සිදුවෙන ක්‍රියාවලිය දිහා බලන් ඉන්න. හිතට තැම්පත් වෙන්න ඉඩ දෙන්න, කයට තැම්පත් වෙන්න ඉඩ දෙන්න.
පිම්බෙනවා හැකිලෙනවා. පිම්බෙනවා හැකිලෙනවා. වෙනදා වගේම මේ ශරීරය ඇතුලේ මොනවත්ම නැහැ කියලා හිතා ගන්න. හිස් කුහරයක් පමණයි. බැලුම් බෝලයක් වගේ. එහෙම නැත්නම් බෝනික් එක් වගේ. දැන් මේ බැලුම් බෝලය ආස්වාද ප්‍රාස්වාදය සමග මේ කුස පිම්බි ඉදිරියට එනවා. ඒ වගේම ඊට පස්සේ හැකිලි ඇතුළට යන හැටි බලන්න. දැන් මේ පිම්බෙනවා හැකිලෙනවා කියන එකට තව වචනයක් එකතු කරගන්න. මේක ප්‍රකට වුණාම හොඳට ශරීරෙම පිම්බෙනවා හැකිලෙනවා කියලා පේනුණයින් පස්සේ ඒක Tamanට හොඳට තේරුණයින් පස්සේ ඒකට තව කියා හිතා ගන්න. මෙහෙම මේ විදිහට හිතන්න. පිම්බෙනවා හැකිලෙනවා හිඳිනවා. හිඳිනවා පිම්බෙනවා හැකිලෙනවා. දැන් මේ ඉඳගෙන ඉන්නේ අපි වාඩි වෙලා ඉන්නේ. එනිසා හිතා ගන්නවා හිඳිනවා පිම්බෙනවා හැකිලෙනවා. හිඳිනවා පිම්බෙනවා හැකිලෙනවා. දැන් ඕනනම් හිස මුදුනේ තින්ද දෙපතුල දක්වාම ටිකෙන් ටික ස්කෑන් කරගෙන බලාගෙන මේ සිදුවෙන දේ ඒ විදිහම බලාගෙන එන්න පහළට. නැත්තම් පහළ ඉඳලා උඩට. දෙපතුලේ ඉඳලා හිස මුදුනට. පිම්බෙන හැටි හැකින හැටි බලන්න. ඒතර යම් කොටසක් තියාව බලනවා නම් දැන් අපි උදාහරණයකට කියමු අත කියලා. එතකොට හිතනවා හුස්ම ගන්න පිට කරන්නේ එතනින් විතරයි කියලා. එක්ක අත දිගේ උඩහට පහළට යන හැටි බලනවා. එහෙම නැතිනම් මුළු අතම එකපාර පිම්බෙනවා හැකිලෙනවා. හිඳිනවා පිම්බෙනවා හැකිලෙනවා. හිඳිනවා පිම්බෙනවා හැකිලෙනවා. ඊට පස්සේ අනිත් අතටත් යනවා. ඒ වගේ ටික වෙලාවක් කාලය අරගෙන හොඳ සිහියෙන් හොඳට සිහිය පවත්වා ගන්න. තනියම මේ කටයුත්ත කරන්න පුරුදු වෙනකම්. එතකොට යම් ටික වෙලාවක් යනකොට ඔබට මේකම සිහිය පවත්වා ගන්න පුළුවන් වුණොත් වඩාත් ප්‍රකටව පිම්බීම හැකිලිය පෙනෙන්න ගන්නවා.
හිත පිට ගියොත් ඒ වෙලාවෙ හිතන්න හිත පිට ගියා හිත පිට ගියා හිත පිට ගියා කියලා. ආපහුත් හිතනවා හිඳිනවා පිම්බෙනවා හැකිලෙනවා හිඳිනවා පිම්බෙනවා හැකිලෙනවා. හිඳිනවා පිම්බෙනවා හැකිලෙනවා පිම්බෙනවා හැකිලෙනවා. මේ මොහොතේ සිදුවන සෑම දෙයකටම හොඳින් අවධානය යොමු කරන්න. කිසිම අරමුණක් සිහියෙන් තොරව ගලාගෙන යන්නට ඉඩ දෙන්න එපා. සද්දයක් ඇහෙනවා නම් ඇහෙනවා කියලා හිතන්න.
ඊට පස්සේ ගැන කල්පනා කරන්න එපා. ඒ සද්දේ පාඩුවේ තියෙන ඊට දෙන්න. සද්දට කරදර කරන්න යන්න එපා. ඒකේ පාඩුවේ තිබුණාවයි. ඔබ ඒක හඳුනාගත්ත පැත්තකින් තිබ්බා. නැවතත් පිම්බෙනවා. හැකිලෙනවා. පිම්බෙනවා. හැකිලෙනවා. මේ අතරතුර අද අපි මෙතන සිට වැඩි වෙලාවක් උත්සාහ කරමු නාම රූප ධර්මයන්ගේ වේදනා ස්කන්ධය පිළිබඳව සම්මර්ෂණය කිරීමට. ආස්වාස් මේ පිම්බීමත් හැකිලීමත් සමග අපිට ඒක කොහොමද දැනෙන්නේ? වේදනාව ඇති වෙන්නේ කොහොමද? වේදනාව නැති වෙන්නේ කොහොමද? හොඳ සිහියෙන් හොඳ අවධානයෙන් ප්‍රඥාවෙන් යුතුව මේ කියන කාරණාවලට අහුම්කම් දෙමින් ඒක අත්දකින්න බලන්න. දැන් අපි මුළු ශරීරෙම කාට හරි දැනෙන්නේ නැත්නම් මේ පිම්බෙනවා හැකිලෙනවා කියලා අපි ඒක කොටසක් අපි හිතමු පපුව හරි කුස ප්‍රදේශය හරි කාටත් පැහැදිලි පේන නිසා දැනෙන හින්දා දැන් අවධානය මේ කඳ ප්‍රදේශයට යොමු කරන්න. හොඳින් බලාගෙන ඉන්න. පිම්බි ඉදිරියට එනකොට ඔබ ආයාසයෙන් තොරව පහසුවෙන් ඒක කරනවා නම් ආස්වාද ප්‍රාස්වාද කරනවා නම් යම් සැප වේදනාවක් දැනෙනවා. හැකිලෙන කොටත් එහෙමමයි. සමහර විට පිම්බෙනකොට එක වේදනාවක් හැකිලෙනකොට එක වේදනාවක්. සමහර කෙනෙකුට පිම්බෙනකොට වඩා හැකිලෙනකොට වැඩිය සැපවත් වේදනාවක් ඊටාම සැහැල්ලු සුවදායක වේදනාවක් දැනෙනවා. සමහරලාට ශාරීරික සීතල වෙලා මේ තව සමහර කෙනෙකුට ඊටාම ශාරීරික සැහැල්ලු වෙලා බරගතිය හොඳටම අඩු වෙලා හිත බොහොම සමාධිමත් නම් තැම්පත් වෙලා නම් තාම සැහැල්ලු සැපදායක සුවදායක වේදනාවක් දැනෙනවා. ඒ සැප වේදනාව.
ප්‍රාශ්වාසයේදීත් එහෙම වෙන්න පුළුවනි. හොඳට සමාධිමත් වුණායින් පස්සේ මේ දෙකම අතහැරෙනවා. එකම සුවයක කෙනෙකුට ඉන්න පුළුවන්කම ලැබෙනවා. දැන් බලන්න මේ සැප වේදනාවක් නම් මේ සැප වේදනාව ඇති උනේ කොහොමද කියලා. මේ සැප වේදනාව රඳා පවතින්නේ මේ කිසි වටිනාකමක් නැති හුලං රැල්ලක් මත නේද කියන එක දකින්න. මේක සුළු වෙලාවකින් ඇති වෙනවා. ඊට පස්සේ නැති වෙලා යනවා. එතකොට මෙතන සැප වේදනාව ඇති උනේ මේ සුළං රැල්ල නිසා. ඒ වුණාට දැන් බලන්න දැන් අවධානය වෙන පැත්තකට යොමු කරලා දැන් ශරීරයේ යම් කිසි තැනකට කොතනක හරි ඔබට දුක් වේදනාවක් දැනෙනවා නම් සැබවින්ම අපි ඔය එදිනදා ව්‍යවහාරයේ කියන වේදනාව කියන එක වේදනාවක් කොහේ හරි දැනෙනවා නම් ඔය ශරීරය කකුල් අතපය හිර වෙලා තද වෙලා පොළොවත් එක කැටලා තියෙන තැන්වල කොමුණ හෝ වේදනාවක් දැනුණා නම් එතෙන්ද දැන් අවධානය යොමු කරන්න. දැන් එතන තියෙන්නේ දුක් වේදනාවක්. දැන් ඒ වේදනාව තියෙන තැනට පුළුවන් නම් උත්සාහ කරලා බලන්න. එතනින් ආස්වාද ප්‍රාස්වාස කරන්න. එතෙන් ආස්වාද ප්‍රාස්වාස ගෙනියන්න. එතන පිම්බෙන බව හැකිලෙන බව දකින්න. ටික වේලාවක් එතෙන්ද මේ වේදනාව එල්ලීලා තියෙන තැනටම රූප කොටසටම ආස්වාස ප්‍රාස්වාස කිරීමෙන් එතනම අවධානය යොමු කිරීමෙන් සමහර විට කෙනෙකුට වේදනාව වැඩි වෙන්නත් පුළුවනි. සමහර වෙනකොට මේ පිම්බීම හැකිලිම හොඳට පුරුදු කෙනෙකුට එතනින් වාතය ඇතුල් වෙන බව පිට වෙන බව දකිනකොට ඒ වේදනාව ටිකෙන් ටික නැති වෙලා යන හැටි පෙනේවි. එතකොට අර දුක් වේදනාව නැති වෙලා ගිහිල්ලා සැප වේදනාවක් බවට පත් වෙනවා. තවත් කෙනෙකුට තිබ්බ දුක් වේදනාවට වඩා ඊටත් වඩා වැඩි දුක් වේදනාවක් ඇති වෙන්නටත් පුළුවන්.
දැන් එතනින් අවධානය යොමු කරලා අයින් කරගෙන ඔබේ මේ බෙල්ලෙන් උඩ හිස කොටසට අවධානය යොමු කරන්න. දැන් ඔබට එතන මේ බෙල් මේ හිස කොටස පිම්බෙන හැටි හැකිලෙන හැටි බලා සිටින්න. මොනවත් හොයන්නේ නැතුව දැන් කොහොමද මේ ප්‍රදේශයේ දැනෙන්නේ කියලා බලන්න. සමහර කෙනෙකුට මේ කිසිම වේදනාවක් නොදැනෙන්න පුළුවන්. මෙතන විශේෂ දුක් වේදනාවකුත් නැහැ, විශේෂ සැප වේදනාවකුත් නැහැ. සමහර කෙනෙකුට හිස රදයක් වායකක් තියෙනවා නම් දුකක් දැනෙන්න පුළුවන්, දුක් වේදනාවක්. තවත් කෙනෙකුට හොඳින් පිම්බීම හැකිලිම පේනවා නම්, හිත සමාධිමත් නම් සෝදායක සපවත් වේදනාවක් දැනෙනවා වෙන්න පුළුවන්. කොයික වුණත් කමන්නේ තියෙන දේ මේ විදිහට අත්දකින්න. දැන් ටික වේලාවක් හිස දිහා මේ විදිහට පිම්බෙනවා හැකිලෙනවා බල ඉඳමින් මේ වේදනාව මොහොතක් පාසා ටික වෙනස් වෙවි යන හැටි බලන්න. ඒක වැඩි වෙනවා, ඒක අඩු වෙනවා. මොහොතකම වෙනස් වෙනවා. හැම ආශ්වාසයක් ප්‍රාශ්වාසයක් ගානෙම මේ ශරීරයේ තියෙන හැම මස්ල් එකක්ම පිම්බෙනකොට හැකිලෙනකොට හොඳට බලා සිටින්න. හැම මොහොතකම වෙනස් වෙනවා. යම් දුක් වේදනාවක් තියෙනවා නම් මේ හිස කොටසේ ඒක එතනම ඉපදී ඇති වෙවි නැති වෙවි යනවා. සැප වේදනාවක් නම් ඒකත් මෙතනම ඉපදී නැති වෙවි යනවා. උපේක්ෂා වේදනාවක් නම් ඒකත් එතනම ඉපදී නැති වෙවි යනවා. හොඳට බලා සිටින්න. ඒත් සමග මේ කාරණාවට ඉතාම හොඳින් සිහියෙන් අවධානයෙන් අහුම්කම් දෙමින් මේක අත්දකින්න බලන්න. දැන් හිත දිහා බලන් ඉන්නකොට ඔබට යම් මේ වේදනාවක් දැනෙනවා. ඒක එතනින් හිත අයින් කරලා මේ කකුල දිහා බලන් හිටියොත් වම් කකුල දිහා බලන් හිටමු අපි. වම් කකුල දිහා බලන් හිටපුවාම එතන තියෙනවා වෙන වේදනාවක්. දැන් අර හිස දිහා බලන් ඉන්නකොට තිබ්බ වේදනාව නැහැ. දැන් කකුල දිහා තව බලන් ඉන්නකොට වේදනාව තිබෙන්නේ. දැන් ඒකෙන් හිත අයින් කරලා පිටකොන්ද දිහා බලන්න.
එහෙම බලාගෙන ඉන්නකොට දැන් අර කකුල දිහා බලන් හිටපු වේදනාව නැහැ. දැන් පිට කොන්ද දිහා වේදනාව දැනෙන්නේ. දැන් වේදනාව තියෙන්නේ හරියටම කොහෙද කියලා හොඳ සිහිනුවණින් බලන්න. හොඳට විමසලා බලන්න. වේදනාව ශරීරයේ තියනවද? වේදනාව හිතේ තියනවද? ශරීරයේ තියනවා නම් කකුල දිහා බලන් ඉන්නකොට තිබුණ වේදනාව කොන්ද දිහා බලන් ඉන්නකොටත් ඒ විදිහටම තියෙන්න ඕන. නමුත් කොන්ද දිහාට හිත යොමු කරනකොට කකුල දිහා බලන් හිටපු වේදනාවක් නැති වෙලා ගිහලා. ඒක දැනෙන්න ඕන නැවතත් අවධානය කකුල දිහාට අරගෙන ඉන්න ඕන. ඊට පස්සේ හිත දිහා බලනකොට යම් වේදනාවක් දැනෙනවා නම් ඒ වේදනාව දැනෙනකොට අනිත්තර මුලින් බලපු වේදනාවල් ඒව නැති වෙලා ගිහිල්ලා. දැන් දැනෙන්නේ හිත දිහා හිතේ තිබෙන වේදනාව විතරයි. එතකොට වේදනාව ඉබේ ඇති වෙනවා නෙවෙයි. ඒක හිතේ ඇති වෙනවා. ඇති වෙන්නේ මොකක් නිසාද? පස්ස පච්චයා වේදනා. ස්පර්ශය නිසායි වේදනාව ඇති වෙන්නේ. මේ පස්ස කිව්වේ ස්පර්ශය කිව්වේ මේ භෞතිකව ගැටෙන එක නෙවෙයි, හිතින් ගැටෙන එකයි. ඒ කියන්නේ හිත ගිහිලා හැපෙන්න ඕන යම් කිසි තැනක වේදනාවක් දැනෙන්න නම්. දැන් දරුණු විදිහට වේදනාව දුක් වේදනාව තියෙන තැනක දුක් වේදනාව දැනෙන්න නම් එතන හිතින් ස්පර්ශ වෙන්නට ඕන. ඒ ස්පර්ශේ නොවුනොත් එතන වේදනාව තිබෙනවද කියලාවත් දැනීමක් නැහැ. ඒ වේදනාව පාඩුවේ එහෙමම තියෙනවා. අපිට ඒ ගැන දැනීමක් නැහැ. ඒක දැනගන්නේ හිතෙන්. ඒ නිසා මේ දැනෙන හැම වේදනාවක්ම හිතින් ගන්න අරමුණු. වේදනාව මේ රූපය ඇලි තියෙන්නේ. රූප කොටස් වල ඇලි තියෙන හැටි බලන්න. ඒ තැන්වල ඇති වෙවි, එතනම ඇති වෙවි, එතනම නැති වෙනවා. ඒක හිතින් දකින්නවා. හිතින් දැක්කේ නැතිනම් මොන වේදනාව තිබුණත් ඔබට ඒක කරදරයක් නෙවෙයි. වේදනාවේ තීව්‍රකම අනුව ඒට හිත ඇදෙන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවනි. ඒත් මේ වේදනාව අල්ලන්නේ හිතින්මයි, ස්පර්ශයෙන්මයි. ඔබ මේ දැනෙන සැප වේදනාවක් දැන් ආයෙත් හොඳට දැනෙන්න. පිම්බෙන බව, හැකිලෙන බව දැනෙන විදිහට ආස්වාද ප්‍රාස්වාද කරලා සැපයි කියලා හිතන්න. එහෙම දකින්නකොට ඔබට තේරෙවි මේ සැපයි කියලා ගත්තෙත් හිතෙන්. මේ ආස්වාස ප්‍රාස්වාසයේ මේ ශරීරයේ ඒ සැප නැහැ. ඒ සැපය කියන වේදනාව තියෙන්නේ හිත තුල ඇතිවෙච්ච සිතිවිල්ල තුල. අපි ඇලුම් කරන්නේ මුළු ලෝකේම සත්වයෝ, විශ්වයේම සත්වයෝ ඇලුම් කරන්නේ අර වේදනාවේ තියෙන, සිතිවිල්ලේ තියෙන වේදනාවට. සිතිවිල්ල හොඳ දෙයක් කියලා දැනෙනවා නම්
අපි ඇලුම් කරන්නේ ඒකට. සැපයි කියලා ගන්න ඒකයි. සිතවිල්ල දුකයි කියලා ගත්තොත් එතන දුක් වේදනාවක්. දැන් කෙනෙක් මෙහෙම කරන්න හැකිනම් මෙහෙම කරන්න බලන්න. මම මේ කිසිම දෙයකට කිසිම වේදනාවකට ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ කියන්නේ ඒකත් එක්ක කිසිම විරෝධයක් පෑමක් නැහැ. දුක් වේදනාවක් කියලා ඒකත් එක්ක හැපෙන්න යන්නේ නැහැ කියන එකයි. ඇලීමක් නැහැ කියන්නේ ඒක සැපයි කියලා මම ඇලි යන්නේ නැහැ කියන එකයි. මෙහෙම මේ විදිහට හිතන හිතේ විදිහට මේ කිසිම වේදනාවකට මගේ ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ කියලා මේක හිතාගන්න කොටස් දෙකක් කියලා. ශරීරයේ කොටස් දෙකක් කියමුකෝ අපි. දෙකකට බෙදාගෙන දෙපැත්තකට බෙදාගෙන මේ කොටස් දෙක මෙන්න සැප වේදනාව මෙන්න දුක් වේදනාව. මේකට මම ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ කියලා ඒකත් කොටස් දෙකකට කරගෙන දෙපැත්තට දෙක අයින් කරන්න හිතෙන්. මේ වේදනාවට දුක් වේදනාවට මගේ ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ. සැප වේදනාවට මගේ ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ. කියලා දෙපැත්තට අයින් කරපු ගමන් හිත සමාධිමත් වෙලා තියෙනවා නම් ඒ කෙනාට ඊට වඩා ඊටාම සුවදායක උපේක්ෂා වේදනාවක් ඇති වෙනවා. ඒකේ ඇලෙන්නත් නැහැ, ගැටෙන්නත් නැහැ. ඒ වගේම යම් මූලාරික ශූන්‍යතාවයක් උනත් ඇති වෙනවා. ඒක කීප වතාවක් කරලා බලන්න. වෙලාව අරගෙන පිම්බෙනවා, හැකිලෙනවා. පිම්බෙනවා, හැකිලෙනවා කියලා එක දකිනින්ම වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාව දිහා හිත යොමු කරමින් ඒක දිහා බලලා මේකට මගේ ඇලීමකුත් නැහැ, ගැටීමකුත් නැහැ කියලා එතනින් හිත අයින් කරන්න. මේ විදිහට මේක පුරුදු කිරීම තුළින් කාලයක් තිස්සේ දිගටම පුරුදු කළොත් බොහෝ වේදනාවන් වලින් ශරීරයට දැනෙන ඊටම කටුක වේදනාවන් වලින් උනත් පීඩාවක් නැතුව ඒකෙන් අපේ හිතට ලොකු කරදරයක් දුකක් ඇති නොකරගෙන වේදනාවේ පාඩුවේ වේදනාවට ඉඩ දීලා සැනසීමෙන් ඉන්නට පුළුවන්කම ලැබෙනවා. ඒ වේදනාවත් නිකම්ම ඇති වුණා නෙවෙයි. ඒකත් හේතුඵල ධර්මානුකූලව ඇති උනේ. දැන් අපි මුලින් දැක්ක මේ සැප වේදනාව ඇති උනේ මේ භාවනාවේදී මේ ආස්වාස ප්‍රාශ්වාසය නිසා. මේ පිම්බීම හැකිලිම නිසා. දුකක් ඇති වෙලා තියෙනවා නම් ඒ දුක ඇතිවීම යම් කිසි තැනක ශරීරයේ
තෙරපීමක් තිබුණා නම් හිර වෙච්ච තැනක් තිබුණා නම් නැමුණු තැනක් තිබුණා නම් මෙන්න මේ හේතු නිසා මේ දුක ඇති වුණා. රස්නයක් ඇති වුණා නම් මේ බාහිර පරිසරයේ තිබෙන රස්නේ නිසා මේ දුක ඇති වුණා. සීතල ඇති වුණා නම් ඒක මේ පරිසරයේ බලපෑම් නිසා ඇති වුණා. ඔබ ආහාර පානයක් ගැනීම නිසා යම් කිසි දුකක් කුසේ ඇති වුණා නම් වේදනාවක් ඒක ඒ නිසා ඇති වෙච්ච කියලා මේ හැම එකක්ම ඒ හේතු නිසා හටගත්තා. ඒ වගේම හිත ඒවා ස්පර්ශ වීම නිසා වේදනාවක් ඇති වුණා කියන එක දකින්න. මේ සම්මර්ෂණ ඥානය දියුණු කරගන්න. කිසිම වේදනාවක් ඉබේ හටගන්නේ නැහැ. කවුරුවත් ඇති කරනවා නෙවෙයි මේ හේතු නිසා උපදිනවා. හේතු ටික නැති වෙනකොට නිරුද්ධ වෙලා යනවා. මේ හැම එකක්ම දකින්නේ අපේ හිතෙන්. මේ විදිහට මේ භාවනාව විදිහට සතියේ මුළුල්ලේම වේදනාව කියන එක ඉතාම පැහැදිලිව හේතු සහිතව පෙනෙන ආකාරයට භාවනාව දියුණු කරගන්න. මනම් අදට මේ භාවනාව අපි මෙතනින් නිමාවටපත් කරමු. කවුරුත් තව සුළු වේලාවක් කොහොම පහසුවෙන් සැහැල්ලුවෙන් රැඳී සිටින්න. සියල්ල අතහැරලා මේ දක්වා යම් කිසි දෙයක් මම වින්දනම් මොනවා හරි දෙයක් තිබුණා නම් ඒ සියල්ල හිතින්ම අතහරිනවා. සියල්ල අතහරිනවා කියලා ඔක්කොම අතහැරලා සියල්ලෙන්ම හිත නිදහස් කරගන්න. හිතේ ප්‍රීතියෙන් සතුටින් යුක්තව භාවනාව නිමාවටපත් කරන්න.